12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ. පසුගිය රජයේ සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්. ගම සමග පිළිසඳර පිළිබඳව විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. වත්මන් විපක්ෂ නායකවරයා බලයේ සිටියේදී එදා විපක්ෂය මර්ධනය කළ බවට ප්‍රකාශයක්. කොළඹ මහනගර සීමාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව. නීති විරෝධී වත්කම් විමර්ශනයට විශේෂ ඒකකයක්. මේ වසරේදී 12,000කට සරසවි වරම්. වැරදි කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට ලකුණු ක්‍රමවේදයක්. මියන්මාරයේ හමුදා පාලනයට බ්‍රිතාන්‍යයෙන් සහ කැනඩාවෙන් සම්බාධක. සත් සමාජික රග්බි තරගාවලියක් ලබන මාස 20 වෙනිදා රත්මලානේදී. පසුගිය යහපාලන රජයේ සමයේ සිට වූ දූෂණ, වංචා සහ දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසයි. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව ජනාධිපතිතුමා මෙම විශේෂ කොමිෂන් සභාව පත් කර තිබේ. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් මේ විශේෂයෙන්ම දූෂණ විරෝධී කමිටුව කියන නීති විරෝධී කමිටුවක් අර්ලියගා මන්දිරයේ ආණ්ඩුවේ ප්‍රබලයෙන්ගෙන් සමන්විතව රැස්වීම පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කළ නිර්දේශය අනුව ජනාධිපතිතුමන් එවැනි කොමිෂන් සභාවක් පත් කළ බවට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළා. විපක්ෂය කුමන විවේචන සිදු කළද ප්‍රායෝගිකව ජනතා ගැටලු විසඳන නායකයෙකු ලෙස ජනාධිපතිතුමා ගම සමග පිළිසරණක් වැඩසටහන මකින් විශාල වැඩ කොටසක් ඉටු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතා ගැටලු වලට එම අවස්ථාවේදීම විසඳුම් දීමට ක්‍රියා කරයි. ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීමද සිදුවන බව ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද එක්වෙමින් ඔහු පැවසීය. මේ වසරේදී අපනයන කලාප 9ක වැඩ ආරම්භ කෙරේ. සෞභාග්‍ය දැක්ම වැඩසටහනට අනුව අපනයන ගම්මාන 1000ක් පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ මේ වසරේදී අපනයන ගම්මාන 125ක් පිහිටුවීමට නියමිතයි. එහි සමාරම්භක උත්සවය ලබන 27 වෙනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කසාගල විහාරස්ථානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උක්, බඩේරිඟු, කජු, ගම්මිරිස් ඇතුළු කුඩා වැවිලි භෝග වගා ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. මීට සමගාමීව ආදර්ශ වගා ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ගම්මිරිස් ගොවීන් ආරක්ෂා කිරීමටද වැඩපිළිවෙලක් සකස් කෙරේ. එළඹෙන අලුත් අවුරුද්දට පෙර ගම්මිරිස් සඳහා කර්මාන්ත ශාලාවක් කඩිනමින් සාදා අවසන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ඔහු කීවේය. කොමිෂන් සභාවල වාර්තා යොදා ගනිමින් තමන්ව දඩයම් කිරීමට උත්සාහ කරන බවට විපක්ෂයේ නගන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. විපක්ෂයේ මර්ධනය කළේ විපක්ෂ නායකවරයා බලයේ සිටි යුගයේදී බව හෙතම පෙන්වා දෙයි. එදා විපක්ෂයේ සිටි තමා ඇතුළු පිරිස මර්ධනය කිරීම සඳහා අද නීතිය ක්‍රියාත්මක කිරීම අතර විශාල වෙනසක් පවතී. පසුගිය රජයේ පැවති සමයේ කිසිදු වරදක් නොමැතිව මාස 3කට අධික කාලයක් තමා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව සනත් නිශාන්ත මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතාගේ කාලේ තමයි පරිමය විපක්ෂයේ මර්ධනය කරේ. උදාහරණයක් විදිහට ගත්තාම එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති කාලේ සජිත් ප්‍රේමදාස මහතාගේ තාත්තා අගමැති කාලේ තමයි සිරිමාව වර්ලි බණ්ඩාරනායක මැතිණිය ප්‍රජායිතිය අහෝසි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතිපංගස්ථාන කෙරේ. ඒ වගේම ජනතාවගේ පෙරමුණ තහනම් පක්ෂයක් බඩපත් කරලා ඒකට විරුද්ධව කතා කරපු තරුණ පිරිස 60000ක් හන්දි ගානේ ටයර් දාලා පිටුවේ මේ විපක්ෂ නායකතුමාගේ තාත්තලාගේ කණ්ඩායම. ඒ නිසා ඒ වගේම සිරිසේන වික්‍රමසිංහ ජෝඩුව එක්කහුව වෙලා
එතුමා පහුගිය කාලේ මේ රට පාලනය කරන කාලේ විපක්ෂයේ කොහොමද වැඩයන් කරේ රාජපක්ෂවරුන්ගේ කී දෙනෙක් හිරගෙවල් දුක්ින්දද විපක්ෂයේ මැතිවතුරු කී දෙනෙක් දුක්ින්දද කියලා හැමෝම දන්නවා. අධිකරණ වලට කොච්චර බලපෑම් කෙරුවද කියලා රංජන් රාමනායකලා තරහ පිට විනිසුරුවරියෝ දන ගහපු විදිහ හඬපට වලින් අපේ රටේ මිනිස්සු දැක්කා. ඒ නිසා මේ කාරණේ සම්බන්ධව කතා කරන්න පුළුවන් විපක්ෂයක් නෙමෙයි අපේ රට ඇතුලේ ඉන්නේ කියන කාරණේ තාමත් වැහැදුව කියනවා. නීති විරෝධී ලෙස වත්කම් උපයන පුද්ගලයන්ගේ වත්කම් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. මද්‍රව්‍ය ජාවාරම කළුසල්ලි ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා තුළින් උපයන වත්කම් මෙමකින් විමර්ශනය කෙරේ. රට තුළ සිදුවන නීති විරෝධී ජාවාරම් ඇතුළු සියලු අපරාධ මැඩලීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්විරාල් සරත් වීරසේකර මහතාගේ උපදෙස් මත පොලිසිය දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි හෙතෙම සඳහන් කරයි. යතුරුපැදි සොරකම් කිරීම ඉහළ යාම සැලකිල්ලටගෙන බස්නාහිර පළාත තුළ යතුරුපැදි අලුත් වැඩියා කරන සහ වාහන අමතර කොටස් අලවිල්සල් වැටලීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. රියතුරන්ගේ වැරදි සඳහා ලකුණු ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම ක්‍රමවේදය පිළිබඳව මේ වෙන විට අධ්‍යයන කිහිපයක් කර තිබේ. මේ යටතේ වැරදි කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කරන බව හෙතෙම පවසයි. මෑත කාලයේ දිනක් තුළදී රියානතුරු වලින් වැඩිම සිදු මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඊයේ මරණ 15ක් වාර්තා වූ බව අජිත් රෝහණ මහතා පවසයි. මියගිය අය අතර පදිකයෝ 6 දෙනෙක්, යතුරුපැදිකරුවෝ 8 දෙනෙක් සහ ත්‍රිරෝද රථ රියදුරෙක් වෙති. රියානතුරු වලින් මරණ 8-10 අතර සංඛ්‍යාවක් දිනකට මෙරටින් වාර්තා වෙයි. තුවාල ලබන සංඛ්‍යාව 50කට ආසන්න බව හෙතම පෙන්වා දෙයි. බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවලක් ඊයේ අත්අඩංගුවටගෙන තිබේ. ඔවුන් සතුව තිබී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 750ක් සහ හෙරොයින් ග්‍රෑම් 11ක් සමග යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත. ගල්ලේ ව්‍යාපාරික තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සහ ඒ සඳහා යොදාගත් ආයුධ පොලිසිය අත්අඩංගුවටගෙන තිබේ. කොළඹ පොලිස් මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක මහතා මේ පව පැවසීය. මෙම තරුණයා පැහැරගෙන ගොස් නිකවරටිය ප්‍රදේශයේ කැලෑවක ඝාතනය කර තිබියදී මලසිරුර පසුගියදා සොයා ගැනින. හෙරොයින් කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ජාවාරමින් උපයාගත් රුපියල් 3,50,000ක මුදලක් සමග සැකකරුවෝ 2 දෙනෙක් අත්අඩංගුවට ගෙනිති. කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය අද අලුයම කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පොලිස් මද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බව ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. මෙම පර්යේෂණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමෙන් පසු පර්යේෂණ සඳහා වර්ගාඩි 45,000ක විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කෙරේ. රටේ අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීම හොඳින් හඳුනාගත් ආයතනයක් ලෙස ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැකිය. එහි තාක්ෂණය, ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණයට අමතරව සංගීත විෂයද ඉගෙනීම් කරන බව අමාත්‍යවරයා කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙවර විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන සිසුන් සංඛ්‍යාව 11,500කින් වැඩි කර ඇති බවයි. ඉකුත් වසරේදී සිසුන් 30,000ක් ඇතුළත් කර ගැනිනි. මෙවර එම සංඛ්‍යාව 41,500ක් වන බව අමාත්‍යවරයා පැවසීය. ඉසඩ්ඩාගේ සම්බන්ධයෙන් මතු ගැටලුවත් සමග වැඩිපුර සිසුන් 540 දෙනෙකු ඇතුළත් කර ගැනීමට සිදුවිය.
ඒ අනුව සමස්තය 12,000කට වැඩි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතයි. දිවයිනෙන් අද උදෑසන වන විට COVID-19 ආසාදිතයන් 514 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 13 දෙනෙක් විදේශගතව සිට පැමිණි අය වෙති. ඉතිරි පිරිස දේශීයව හඳුනාගෙන තිබේ. වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 105කි. අද උදෑසන වන විට මිනුවන්ගොඩ සහ කොළඹ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 74,876ක් වේ. ඉන් පූර්ණ සොය ලබා ඇති සංඛ්‍යාව 70,000 ඉක්මවන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 78,419කි. 71,000කට වැඩි පිරිසක් සොය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත. අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් මරණ 8ක් වාර්තා විය. ඒ අනුව මෙරට සම්පූර්ණ මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. පාස්ට්, ප්‍රසන්ට් සහ ෆියුචර් කණ්ඩායම් චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ 5 ගැලරි ෆෝ ලයිෆ් කලාකාරයේදී දැන් පැවැත්වේ. මේ පිළිබඳව අදහස් දක්වන එහි සංවිධායක චිත්‍ර ශිල්පී චතුරංග පියකම මහතා. පාස් ප්‍රසන්ට් ඇන්ඩ් ෆියුචර් කියන්නේ කණ්ඩායම් චිත්‍ර ප්‍රදර්ශනයක්. මේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පීන් 5 දෙනෙක්. ඒ අතර සරත් ගුණසිරි පෙරේරා මහතා, චමින්ද ගමගේ මහතා, නෙළුම් හරස්ගම මහත්මිය, කේ.ඩී. ලක්ෂ්මන් මහතා, සුනෙත් අරවින්දන මහතා කියන 5 දෙනාගේ චිත්‍ර 35ක පමණ එකතුවක් තමයි මේ ප්‍රදර්ශනය එළි දක්වන්නේ. මේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ කොළඹ 5 තිඹිගස්සායේ ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයෙන්. මේකේ අරමුණ කොරෝනා කාලයේ මේ චිත්‍ර කලාව සහ චිත්‍ර කලාවට සම්බන්ධ චිත්‍ර චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමේ නොයෙකුත් අපහසුතාවයන් තියෙනවා සහ ඔවුන්ගේ නිර්මාණ එළි දක්වන්න ඔවුන්ට නිර්මාණ සඳහා වෙළඳපොළක් හදාගන්න ගැටලු ගණනාවක් කොවිඩ් සංගතයත් එක්ක ඔවුන් මුහුණ දෙනවා. ඒකට පිළියමක් මානකතුව අපි සංවිධානය කරලා තියෙනවා. පෙබරවාරි 19 අද සිට මාර්තු 5 වෙනිදා දක්වා උදෑසන 9 සිට හවස 5 දක්වා මහජනයා සඳහා විවෘතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 115 වැන්න රත්නපුර මාදම්පේ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. විහාරාධිපති පූජ්‍ය මාදම්පේ ප්‍රඥාමූර්ති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධානය කර ඇත. රත්න සූත්‍ර සජ්ජායනය පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙයිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොළඹ මහනගර සීමාව තුළ COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇතැයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුනි මහතා පවසයි. වැඩි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එය ක්‍රියාත්මකයි. මේ යටතේ 2000ක පමණ පිරිසකට COVID එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. වැඩිම රෝගීන් මේ වන විට වාර්තා වන මහල් නිවාස සහ වතු වල ජීවත් වෙන ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ව මේ එන්නත්කරණය සඳහා ආරාධනා කළා. ඔවුන්ට ඒ පළමු මාත්‍රාව ලබා දී. කිසිම කෙනෙකුට කිසිම භයානක සංකූලතා කිසි දෙයක් ඇති වෙලා නැහැ. ඊටාම සුළු මද වශයෙන් උණ තත්ත්වයක්, මද ඇඟිපතේ රුදාවක්, හන්දිපත් රුදාවක් වැනි තත්ත්වයක් පමණයි ඇති වෙලා තියෙන්නේ. එය දවසක් තුල පහව යනවා. ඒ වගේම ඊටාම සුළු ප්‍රතිකාරයකින් පැරසිටමෝල් පෙති 2ක් වැනි දෙයක් ලබා ගැනීමෙන් එයින් මිදීමට හැකියාව තියෙනවා. එම නිසා කිසි කෙනෙකුට ඒ සඳහා බිය වෙන්න අවශ්‍ය නැහැ. බිය වෙන්නේ නැතුව මෙම එන්නත ලබා ගන්න. ඒ එන්නත ලබා ගැනීම තුළින් ඔබේ ශරීරය තුළ එම රෝගයට විරුද්ධව ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිය ඇතිවීමත් සමග ඔබට එම රෝගයෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි.
අතීතයේ සිටම පාලම් පාරුව උපයෝගී කරගනිමින් ගමනාගමන පහසුකම් ලබාගත් හොරවල තොටුපළ සංවර්ධනය කර පාලම් පාරුව වෙනුවට පාලමක් ඉදිකර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම ස්ථානයේ පාලමක් ඉදිකිරීමට මීට කලකට පෙර මුල් කළ තැබූ බව ඔහු පවසති. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයට. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහයි. People's ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. යුරෝපය සහ ඇමරිකාව තම රටවල නිෂ්පාදිත කොරෝනා එන්නත් වලින් 5% සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඉල්ලීමක් කරයි. ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීමට නොහැකිවීමෙන් ගෝලීය අසමානතාවට හේතු විය හැකි බවයි. එන්නත් වලින් මේ දක්වා බහුතරයක් ලබාගෙන ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවල් වෙසිනි. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව බ්‍රිතාන්‍ය සහ කැනඩාව සම්බාධක පනවයි. මීට පෙර ඇමරිකාව එරටට එරෙහිව සම්බාධක පැනවීමට පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය රජය ඊයේ නිවේදනය කළේ එරට වැසියන්ට සංචාරක තහනමක් සහ හමුදා නායකයන් තිදෙනෙකුගේ දේපල අත්හිටුවන බවයි. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ හමුදා කුමන්ත්‍රණයට පෙර බ්‍රිතාන්‍ය එරට හමුදා නායකයන් රැසකට සම්බාධක පනවා තිබුණේ. ඉරානයට එක්සත් ජාතීන්ගේ සම්බාධක යලි පනවන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී කළ නිවේදනය ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පරිපාලනය ඉවත් කරගෙන තිබේ. ඉරානයේ සමග විවෘතව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඇමරිකාව පැහැදිලි කිරීමත් සමග මෙම පියවරගෙන ඇත. එක්සත් ජාතීන්ගේ වැඩබලන තානාපති ඊයේ ජගත් ආරක්ෂක කවුන්සිලයට ලිපියක් යොමු කරමින් එක්සත් ජනපදය සිය සම්බාධක ඉල්ලා අස්කර ගන්නා බවට දැනුම් දී ඇත. ඉරානය තම කොන්දේසි උල්ලංඝනය කරමින් න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් මහතා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුණි. කෙසේ වෙතත් ජගත් ආරක්ෂක කවුන්සිලය ට්‍රම්ප් මහතාගේ එම යෝජනාවට විරුද්ධ වී තිබේ. People's ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේදී රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන විය යුතුයි. පසුගිය කාලවකවානුව තුළ රාජ්‍ය ව්‍යවසායකින් රැසක් පාඩු ලබන තත්ත්වයේ සිටියහ. මෙවන විට 200ක සේවා අතිරික්තයක් සහිත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සිටින්නේ කොතැනද? නිවැරදි නායකත්වයක් සමගින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ගමන් කරන්නේ කොතැනටද? මේ එහි සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර මහතා. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පසුගිය වසර 5 තුළ පාඩු ලබමින් තිබුණ ආයතනයක්. 2018 වසරේදී මිලියන 402ක් ලෙසත් 2019 දී රුපියල් මිලියන 169ක් ලෙසත් පාඩු ලැබෙන තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව 2020 වසර තුළ ඉතාම කෙටි කාලයක් තුළ මිලියන 22කට වඩා වැඩි ලාභයක් ලබා ගන්න. අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම සංකල්පයට අනුව අපි සැලසුම් කරා කොහොමද පාඩු ලැබෙන තිබුණ රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඒ අනුව තමයි අපි කොරෝනා තර්ජනයේ මැදේ වුවද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කරන්න. 2021 යන වසර දෙක තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබන ආයතනයක් බවට පරිවර්තනය කරන්න. වසරක් තුළ ටාගට් එක තමයි බිලියන 2කට එහා ගිය ජාතික ආදායමක් වාර්ෂිකව අපි ලබා ගන්න. ක්‍රීඩා පුවත්. ගුවන් හමුදාපති කුසලානය සඳහා පැවැත්වෙන සත් සමාජික රග්බි තරගාවලිය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ලබන මාස 20 වෙනිදා ආරම්භේ. ගුවන් හමුදාවට 70 වසරක් පිරීම නිමිත්තෙන් මෙය සංවිධානය කෙරේ. ඒ කොටස යටතේ යුද හමුදාව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ හැවුලක් කණ්ඩායම් තරගවදී. චෙන්නයිහි ඊයේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී එංගලන්ත තුන්නිරයව ක්‍රීඩක මොයින් අලි බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුන්ඩ් 7 ලක්ෂයකට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මිලදී ගෙන ඇත. එංගලන්ත ක්‍රීඩක ටොම් කරන්
දිල්ලි කැපිටල්ස් පිළ ස්ටර්ලින් පවුන්ඩ් 5,20,000කට මිලදී ගෙන තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මෙරට ජංගම විදුලි සංදේශ සේවා සැපීම්කරුවෙකු වන එයාටෙල් ලංකා සමාගම සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කරයි. එම සමාගම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණ කිරීමේ ප්‍රයත්නයට සමකාමීව මෙය සිදු කෙරේ. මෙම පුළුල් කිරීමත් සමගින් එයාටෙල් සතුව දැනට දිවයින පුරා සේවා මධ්‍යස්ථාන 5000ක් සහ ලංකාපෙල් අලෙවිසල් 70ක් පවතී. ඒ අනුව නව සම්බන්ධතා ලබා ගැනීම, බිල්පත් ගෙවීම, සිම්පත් යාවත්කාලීන කිරීම ඇතුළු බොහෝ සේවා මෙම ඕනෑම ස්ථානයකින් පාරිභෝගිකයන්ට ලබාගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. උතුරු පළාතේ දේශගුණ තත්ත්වයට ඔරොත්තු දිය හැකි ධාන්‍ය කපඩාවක් ඉදිකිරීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගනී. ලෝක බැංකු ආධාරය යටතේ උතුරු පළාතේ ඔඩ්ඩුසුඩාන් කුලාරිපු ප්‍රදේශයේ මෙම කපඩාව ඉදිකෙරේ. වැය කිරණ මුදල රුපියල් මිලියන 137කි. ධාන්‍ය ගබඩාවේ ඉදිකිරීම උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය. මෙහි ධාන්‍ය නිෂ්පාදනය සහ වී වියලීමට අවශ්‍ය භූමි ප්‍රදේශයක්ද සකස් කරේ. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. යලි සිරස්තල පසුගිය රජයේ සමයේ සිදු වූ දේශපාලන පළගැනීම් සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්. ගම සමග පිළිසඳර පිළිබඳව විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. වත්මන් විපක්ෂ නායකවරයා බලයේ සිටියේදී එදා විපක්ෂය මර්ධනය කළ බවට ප්‍රකාශයක්. කොළඹ මහනගර සීමාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව. නීති විරෝධී වත්කම් විමර්ශනයට විශේෂ ඒකකයක්. මේ වසරේදී 12000කට සරසවි වරම්. වැරදි කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට ලකුණු ක්‍රමවේදයක්. මියන්මාරයේ හමුදා පාලනයට බ්‍රිතාන්‍යයෙන් සහ කැනඩාවෙන් සම්බාධක. සත් සමාජික රග්බි තරගාවලියක් ලබන මාස 20 වෙනිදා රත්මලානයේදී. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6ට.